නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි, ධර්මයේ ඉගෙන ගන්නා වූ අපි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දී තිබෙන විදිහට ලෝකේ ආස්වාදයේ විදිහටත් ආදීනවේ විදිහටත් නිස්සරණය විදිහටත් අවබෝධ කර ගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. මේ තුන් ආකාරයෙන් ලෝකය තේරුම් ගන්න උත්සාහ කරන අප ආස්වාදයට පැටලිලා ආස්වාදයට මුලා වෙලා ඉන්න සිත එයින් නිදහස් කරගෙන නිස්සරණය ඇති කර ගන්නට නම් ආදීනවේ හොඳින් තේරුම් ගන්න ඕන, ආදීනවේ හොඳින් සිහි කරන්න ඕන. ආදීනවේ තේරුම් ගන්නත් ආදීනව සිහි කර ගන්නත් අපට උදව් වෙන්නේ, උපකාර වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අහුම්කම් දීම. ඒතර බුදුරජාණන් වහන්සේ ආස්වාදයේ විස්තර කරලා කියන්න යන්නේ නැහැ කොහෙවත්. මක් නිසාද? ආස්වාදයේ ගිලිලා ඉන්න නිසා. ආදීනවය විස්තර කරනවා බහුල වශයෙන්. ආස්වාදයේ මෙයයි කියලා දීලා තියෙනවා. නමුත් ආස්වාදයේ බහුල වශයෙන් විස්තර කරලා දෙන්න යන්නේ නැහැ. ආදීනවය බහුල වශයෙන් විස්තර කරනවා. මක් නිසාද? තෝර බේර ගන්න බැරි ලෝකයා පිළිගැනීමට අකමැති දේ. ආස්වාදේ පිළි අරන් තියෙන ලෝකේ. ආස්වාදේ බහුතර කරන පිළි අරන් තියෙනවා. මොකද ඒකේනේ ගිල්ල ඉන්නේ. මඩේ ඉන්න මිනිහාට මඩ ගැන කියලා දෙන්න ඕනේ. මඩෙන් නිදහස් වෙන තැන ගැන තමයි කියලා දෙන්නේ. ඒ වගේ ආස්වාදේ කියන ගොහරුවේ තමයි ඉන්නේ මිනිස්සු. ඒකට මුලා වෙලා ඒක පතපතා ඉන්න මිනිස්සුන්ට ඒක විස්තර කරන්න ගොඩාක් උත්සාහ කළා නැහැ භාගතුන් වහන්සේ. ආදීනවය, එහි ආදීනවය තමයි බහුල වශයෙන් කියලා දීලා තියෙන්නේ. ඒතර ආදීනවය කියා දෙද්දී ඇස කන නාසය දිව ශරීරයේ සිත කියන ලෝකෙහි ආදීනවයයි ඒ කියලා තියෙන්නේ. ඒ අතර අපට මේ හොඳට ප්‍රකට වෙන ශරීරයේ ආදීනවය විවිධ විදිහට පෙන්වලා තියෙනවා. අපි කලින් ඉගෙනගත්ත දේශනාවේදී ගණ්ඩෝපම සූත්‍රයේදී අපි ඉගෙන ගත්තේ ශරීරයේ ආදීනවය ගැනයි. ඒතර ආදීනවය තේරුම් ගනිමින් සිහි කරන්න අපි පුරුදු වෙන්න ඕන. ආදීනවය සිහි කරනකොට එයින් ආදීන සිහි කිරීම හේතුවෙන් එතයි මුල් කරගෙන අප තුළ කලින් නොතිබූ ධර්මතාවයක් ඉපදෙනවා. ඒක තමයි සිහිය. ආදීනමය තේරුම් ගනිමින් සිහි කරද්දී සිහිය ඉපදෙනවා. සිහිය කියන ධර්මය ඉපදෙනවා. ඒ සිහිය කියන ධර්මයෙන් ප්‍රතිලාභ ලැබීම පිණිස උත්සාහ කරන කෙනෙකුට මුලින්ම ඉපදෙන එමෙතන් ධර්මාබෝධයේ පිණිස උවමනා කරන ධර්මතා අතරින් මුලින්ම උපදවගත යුතු කුසලයක්. සිහිය කියන ධර්මයෙන් තොරව අන් කිසිදු කුසලයක් උපදවා සම්පූර්ණ කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා සිහිය උපදවා ගැනීම පිණිස අපතුල උනන්දුවක්, උත්සාහයක් සහ නුවණ මෙහෙවීමක් තියෙන්න ඕන. එහෙම නොවුනොත් අපි නිකන් බණත් අහනවා, භාවනාත් කරන මොනවා කළත් සිහිය ඉපදෙන්නේ නැත්තම්
කිසිම අර්ථයක් නැහැ. නේද? ඇයි සිහිය ඉපදීම ගැන අප මෙතරම් වැදගත්කමකින් යුක්තව කතා කරන්නේ? දැන් සතුරු විසින් ආක්‍රමණය කරපු රටක් රාජධානියක් බේරගන්න උත්සාහ කරන සොල්දාදුවා ඒ රට වටටම කඳවුරු බැඳ ගන්නවා ගිහින්නේ. මුලින් එයාට ඉන්න තැනක් හදා ගන්නවා. නේද? ආරක්ෂිතව ඉන්න තැන් හදා ගන්නවා. එතෙන් සිට තමයි සතුරාට පහර දෙමින් සතුරා පරාජය කරන්න උත්සාහ කරන්නේ. එහෙම නැත්නම් සොල්දාදුවා සටන් කරන්නේ කොහේදන්ද? නේ? ආන් ඒ වගේ සිත රැක ගැනීම පිණිස සිත පිරිසුදු කර ගැනීමනේ අපේ කටයුත්ත වෙන්නේ. ඒකට ප්‍රධානම දේ තමයි සිතට ආවරණයක් හදා ගන්න ඕන. එතන ඉඳලා තමයි අපේ සිත රැක ගැනීමේ සටන කරන්න තියෙන්නේ. සිහිය ඉපදින කෙනා ධර්මයේ ඉහළටම යන කෙනා බවට පත් වෙනවා. සිහියෙන් තොරව ධර්මාබෝධය මිස වෙනත් කිසිම ධර්මතාවයක් ඉපදෙන්නේ නැහැ. ඒ නිසා සිහිය උපදව ගැනීම පිණිස උමනා ධර්මයන් අපි පුරුදු කරන්න ඕන. එතකොට මේ අපි කලින් ඉගෙන ගත්ත දේශනාව ඉගෙන ගත්තේ ශරීරයේ ආදීනවය කල්පනා කරන විදිය. ශරීරයේ ආදීනවය ඉගෙන ගත්තේ. එතකොට ශරීරයේ ආදීනවය තේරුම් අරගෙන සිහි කරොත් එයින් සිහිය ඉපදෙනවා. ඒ ඉපදෙන සිහිය හොඳින් තවදුරටත් බලවත් වෙනකොට ඒ සිහිය පිහිටන්නේ කය ඇසුරු කරගෙන, කය මුල් කරගෙන. ඒ සිහිය අපට ස්ථාන 4ක් ඇසුරු කරගෙන තවදුරටත් වඩන්න පුළුවන්. කය ඇසුරු කරගෙන උපදින සිහිය කය මුල් කරගෙන තවත් වඩන්න පුළුවන්. ඊට පස්සේ අපට අදාළ විඳීම් තියෙනවා. ඒ විඳීම් ඇසුරු කරනත් ඒ සිහිය වඩන්න පුළුවන්. ඊළඟට අපේ සිත ඇසුරු කරගෙනත් ඒ සිහිය වඩන්න පුළුවන්. අපහා සම්බන්ධ ධර්මයන් තියෙනවා. ඒ ධර්මයන් ඇසුරු කරගෙනත් ඒ සිතම වඩන්න පුළුවන්. ඒ සිහියම වඩන්න පුළුවන්. එතකොට ඒ සිහිය ඉපදුණු සිහිය තමයි කය ඇසුරු කරගෙනත්, විඳීම් ඇසුරු කරගෙනත්, සිත ඇසුරු කරගෙනත්, ධර්මයන් ඇසුරු කරගෙනත් වඩන්න පුළුවන්කම තියෙනවා. සිහිය ඉපදුනේ නැත්තම් මොකද්ද වඩන්නේ? ඉපදෙන සිහිය තමයි වඩන්න තියෙන්නේ. ඒතර ස්ථාන 4ක් ඇසුර කරන් තමයි සිහිය උපදව ගනිමින්ම වඩන්න ඕන. ඒකට කියනවා සතර සතිපට්ඨානය කියලා. සතිය පිහිටවල වඩන ස්ථාන 4 සතර සතිපට්ඨානය කියලා කියන්නේ. කායනුපස්සනාව, කය අනුව සිත වඩන තැන, සිහිය වඩන තැන කායනුපස්සනාව. වේදනානුපස්සනාව, විඳීම් අනුව සිහිය වඩන තැන. චිත්තානුපස්සනාව, සිත අනුව සිහිය පිහිටවා සිත වඩන, සිහිය වඩන තැන. ඊළඟ ධර්මයන් අනුව සිහිය පිහිටවල සිහිය වඩන තැන. ඒතර ඒ ස්ථාන 4ක් මුල් කරගෙන සිහිය වඩන්න පුළුවන්. සිහිය උපදව ගත්තොත්. ඒතර සිහිය ඉපදීම පිණිස අපි ආදීනවය තේරුම්ගෙන ආදීනව සිහි කරන්න ඕන. ආදීනව තේරෙන්නේ නැත්නම්, පිළිගන්නේ නැත්නම්, සිහි කරන්නේ නැත්නම් සිහිය පිහිටන්නේ. ඉපදෙන්න පුළුවන්, ඉපදෙන සිහිය පිහිටන්නේ නැති වෙලා යනවා. ඇයි නැති වෙන්නේ? ආස්වාදයට එක කිලිටු වෙලා යනවා. උපන් සිහිය නැති වෙලා යනවා. සිහිය ඉපදෙන්න පුළුවන්. දැන් බණ අහද්දි සිහිය ඉපදෙනවා. උපන් සිහිය පවතින්නේ ආස්වාදයට එක ගිජු වෙලා යනවා. අර නාපු කෙනා ගිහින් දූවිල්ලට පනින්නා වගේ. අය පිරිසිදු බව තියෙන්නේ. දැන් බණ අහද්දි ඇත්ත නෙන්නම් කියලා සිහිය ඉපදෙනවා. ගියපු එළියට ගිවස්ස ගමන් ආස්වාදයට එක හිත තියෙනවනේ. ඒක දේවල් ඔස්සේ යනවා. කෑම ගැනයි, ඇඳුම් ගැනයි, ගෙදර ගැනයි, රාජකාරි ගැනයි,
ඥාති හිත මිතුරෝ රටතොට ලෝකය මේ නොයෙකුත් දේවල් ගැන අපේ හිත බැඳලා ගිහින් තියෙන ආස්වාදේ. අන්නේ ඔය කියනවා. ඒතර ඉපදුණු සිහිර මොකද වෙන්නේ? දන්නේම නෑ තිබ්බද කියලාත් නැති වෙලා යනවා. ඒතර ඉපදුණු සිහිය රැක ගන්න ඕන. ඉපදුණු සිහිය රැක ගන්න නම් යලි යලි ඒ අහපු ධර්මයන් සිහි කරන්නට ඕන. අහපු ධර්මයන් යලි යලි සිහි කරොත් උපන් සිහිය යලි යලි ඉපදිනවා. යලි යලි ඉපදිනවා. ඒතර යලි යලි සිහි කරන එක බලහත්කාරයෙන් කරොත් සිහි ඉපදෙයිද? ඉපදෙන්නේ නැහැ. බලහත්කාරයෙන් සිහි කරන්නේ ඇයි? බුද්ධ වචනය පිළි නොගෙන නිකම් පාඩම් කරගෙන මට ඕන විදිහට මං කරන්නම් කියලා හිතන් ඉන්නේ කෙනා. අපිට බුද්ධ වචනේ සිහි වෙන්නේ නැත්නම් තේරුම් ගන්න එහෙනම් බුද්ධ වචනේ පිළි අරන්නේ නැහැ හිත. පිළිගත්තා නම් සිහි වෙනවා. එහෙම නොවි තියෙන්න බෑ. පිළිගත්තා නම් සිහි නොවේ යමෙකුට සිහි නොවෙනවා නම් හේතු දෙකක්. එකක් තමයි පිළි අරන්නේ. එහෙම නැත්නම් මන්ද බුද්ධිකයි. මන්ද බුද්ධිකයන සිහි වෙන්නේ නැහැ. බුද්ධිය තියෙනවා නම් ඔහු පිළි අරගෙන නැහැ. දැන් ඕගොල්ලෝ මන්ද බුද්ධික නෙමෙයිනේ. ඕගොල්ලෝ පිළිගත්තොත් සිහි වෙනවා. ඒක නොවි තියෙන එක ධර්මතාවයක්. එහෙම නොවනනම් බුදුරු පහළ වෙන්නේ නැහැ ලෝකෙට. ධර්මයේ පිළිගත්ත නිසා මහ බෝසතාණන් වහන්සේ හිත ඒ ඔස්සේ වැඩ කළා. සිහි පිහිටියා. ඒකේ ලෝකේ ස්වභාවයක්. ඉන්පසු ඒ ධර්මයේ පිළිගත්ත හැම කෙනෙකුගේ සිත් ඒ ඔස්සේ සිත වැඩ කළා. සිහි පිහිටියා. යලි යලි මෙනෙහි කරද්දී ඒ සිහිය යලි යලි ඉපදෙනවා. ඒතර ඒ විදිහට ධර්මයේ පිළිගත්ත කෙනාගේ සිත යලි යලි ධර්මයේ සිහි කරන්න සමර්ථ වෙනවා. යලි යලි ඒ ධර්මයේ සිහි කරද්දී යලි යලි ඒ සිහි උපදිනවා. ඒ උපදින සිහිය බලවත් දෙයක් බවට පත් වෙනවා. ආන් මේ විදිහට උපදින සිහිය කය ඇසුර කරගෙන වඩන්න පුළුවන්. විඳීම් ඇසුර කරගෙන වඩන්න පුළුවන්. සිත ඇසුර කරගෙන වඩන්න පුළුවන්. සිත මුල් කරගෙන. ධර්මයන් මුල් කරගෙන වඩන්න පුළුවන්. හතර ආකාරයකින් වඩන්න පුළුවන්. ඒකට කියනවා සතර සතිපට්ඨානය කියලා. ඒ විදිහට සිත වඩන්න ඕන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි සමතේ විදිහට අනික විදර්ශනා විදිහට. ඒතර උපන් සිහිය සමතය විදිහටත් විදර්ශනා විදිහටත් ආකාර හතරකින් සතර සතිපට්ඨාන තුළ වඩනකොට ඒ සිහිය බලවත් වෙනවා. ඒ සිහිය බලවත් වෙනවා. එතකොට ඒ සිහිය ධර්ම අවබෝධයට එහෙම නැත්නම් ආර්ය සත්‍ය අවබෝධයට සුදුසු දෙයක් බවට පත් වෙනවා. ඒකට කියනවා බොජ්ජංගය කියලා. අවබෝධයේ සුදුසු අංගයක් විදිහට සිහිය පිහිටනවා. ඒකට කියනවා සති සම්බොජ්ජංගය කියලා කියනවා. ඒ විදිහට සිහිය අවබෝධයට සුදුසු අංගයක් විදිහට පිහිටියන් පස්සේ ඒ ධර්මයේ සිහි කිරීමම නේද? ධර්මයේ සිහි කිරීමෙන්මයි වෙන එකක් සිහි කළා නෙමෙයි එක වෙන්නේ. ඒ ධර්මෙහිම සිත බැස ගන්න කලක් එනවා. එතකොට කලින් සිහිය කියන ධර්මයේ පදුනා ඒ සිහිය සතර ආකාරයෙන් වඩද්දී ඒ යම් ධර්මයක් සිහි කරගෙන ඒ ධර්මයේම සිත බැස ගන්නවා. එතකොට තවත් ධර්මයක් ඉපදිනවා. ඒ ධර්මයක් සතර සතිපට්ඨාන තුළ වඩද්දී ඒකත් තවදුරටත් අවබෝධයේ සුදුසු අංගයක් බවට පත් වෙනවා. ඒකට කියනවා ධම්ම විජය සම්බොජ්ජංගය කියලා. ආන් මේ විදිහට ධර්මය සිහිය උපදවීම පිණිස වන මේ ආදීනව කියා දෙන ධර්මයන් පිළිගන්න කෙනාට ඒ ධර්මයන් සිහි කරගන්න පුළුවන්. ඒ සිහි කරගන්න කෙනා ඒ ධර්මයන් එලෙස සිහි කරගෙන යද්දී සිහිය ඉපදෙනවා. ඒ සිහිය ආකාර දෙකකින් සතිපට්ඨානය තුළ වඩද්දී ඒ සිහිය බලවත් වෙනවා. අවබෝධයේ සුසු අංගයක් බවට පත් වෙනවා. තවදුරටත් ඒ ධර්මයන්ම සිහි කරද්දී ඒ ධර්මෙහිම සිත බැස ගන්නවා. එයත් අවබෝධයේ සුසු අංගයක් බවට පත් වෙනවා. මේ විදිහට අවබෝධයේ සුසු අංගයන් ක්‍රමක්‍රමයෙන් හිතේ පිහිටනවා. ඒතර ඒ අංගයන් පළමු එක තමයි සති සම්බොජ්ජංගය කියන ධර්මය. සති සම්බොජ්ජංගයෙන් තොරව ධම්මවිජය සම්බොජ්ජංගයක් ඉපදෙන්නේ නැහැ. එයින් තොරව එතනින් එහාට අනිකුත් අවබෝධයට උවමන අංගයන් කිසිවක් ඉපදෙන්නේ නැහැ. ඒ නිසා තමයි මුලින් ඉපදිය යුතු ධර්මය සිහිය විදියට අප ඔබට පෙන්වා දුන්නේ. එතකොට ඒ සිහිය ඉපදීම පිණිස තමයි
අපි බුදුරජාන් වහන්සේ පෙන්වූ ආදීනවය ප්‍රකාශිතමේ ධර්මයන්, ශරීරයේ ආදීනවය ප්‍රකාශිත ධර්මයන් ඉගෙනගෙන ඒ ධර්මයන් සිහි කරන්න පුරුදු වෙන්න ඕන. ඒතර අපි කලින් ඉගෙන ගත්තේ gaduwak උපමා කරමින් ශරීරය ගැන කියා දුන් දේශනාවක් ධර්මයක් අපි ඉගෙන ගත්තා. ඒ ධර්මය සිහි කරන ආකාරයත් අපි ඉගෙන ගත්තා. ඉතින් ඔබට පුළුවන් ඒ විදිහට Tamanගේ ශරීරයේ ආදීනවය සිහි කරන්න පුළුවන්කමක් ලැබෙයි කියලා අපි හිතනවා. එතකොට බුදුරජාන් වහන්සේ ඒ විදිහට මේ ශරීරයේ ආදීනවය නොයෙකුත් විදිහවල වලට පෙන්නලා තියෙනවා. ඉතින් අපි තවත් ඒ වගේ දේශනාවක් කියලා දෙන්න කල්පනා කළා. සංයුක්ත නිකාය 5 පොතෙහි තිබෙන දේශනාවක්. මේ දේශනාවේ නම ජරා සූත්‍රය. මේ දේශනාවේ මේ විදිහටයි භාගතුන් වහන්සේ කියලා දෙන්නේ. මේ දේශනාව මේ විදිහට තියෙනවා. ඒකං සමයං භගවා සාවත්‍යං විහෙරති පුබ්බාරාමේ මිගාරමාතු පාසාදේ. එක් කාලෙක භාගතුන් වහන්සේ සවැත් නුවර මිගාරු මාතා ප්‍රාසාදයේ කියන පූර්වාරාමේහි වැඩ සිටියා. තේනකෝ පන සමයේන භගවා සායන්න සමයං පටිසල්ලානා උට්ඨිතෝ පච්චාතපේ නිසින්නෝ හෝති පිට්ටිං ඔතාපයමානෝ. එතර භාගතුන් වහන්සේ සවැත් නුවර මිගාරු මාතා පාසාදයේ කියන පූර්වාරාමෙහි වැඩ ඉන්න කාලෙකයි මේ සිද්ධිය මේ දේශනාව කරන්නේ. එහෙනම් මේ දහම් කරුණු ඉස්මතු වෙන්නේ. ඒතර ඒ කාලේ ඒ දිනේ භාගතුන් වහන්සේ සවස් කාලේ භාවනාවෙන් නැගිටලා විහාරයේ පිටිපස අවුව තියෙන ස්ථානයක පිට තවමින් වැඩ සිටියා. තේනකෝ පන සමේන භගවා සායන්න සමයං පටිසල්ලානා වුට්ඨිතෝ පච්චාතපේ පිටිපස්සේ උෂ්ණ තින් තැනක නිසින්නෝ හෝති පිට්ටිං ඔතාපය මන පිට අවුවෙන් තවමින් වැඩ සිටියා. අතකෝ ආයස්ම ආනන්දෝ යේන භගවා තේන උපසංකම. එතකොට ඒ උතර ආනන්ද ස්වාමීන් වහන්සේ එතෙන්ද වඩිනවා. වැඩලා භාගතුන් වහන්සේට වන්දනා කරලා භාගතුන් වහන්සේගේ මේ දෑත් දෙපා පිට ආදී අතින් පිරිමැද්දා. අතින් පිරිමදිනවා. පිරිමදිමින් බලන්න ඒ කාලේ බුදුරජාන් වහන්සේ වයසයි. බුදුරජාණන් වහන්සේ අවුරුදු 80ක් කාලේ ගත කළානේ නේද? අවුරුදු 80ක් කෙනෙක් ගොඩාක් වයසයි. දැන් අවුරුදු 80ක් වයස කෙනෙකුගේ ශරීර ස්වභාවය ගැන හිතන්න. දැන් මෙතන අපේ කවුරුත් අවුරුදු 80ක් වයස කට්ටිය නෑනේ නේද? අවුරුදු 80ක් වයස කට්ටිය අපි දැකලා තියෙනවා. දැන් අපේ අම්මලා ඊළඟට ඔයගොල්ලෝ ඕන තරම් තම තමන්ගේ ගෙවල් වල අවුරුදු 80ක් වයසක කය ඉඳලා ඇති දැකලා ඇති. බලන්න ඒතර අවුරුදු 80ක් වයසක කෙනෙකුගේ ශරීරය කොහොම තියෙන්නේ? ඒතර අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 80ක් වෙනකොට උන්වහන්සේගේ ශරීරය එහෙම තියෙන්නේ නැද්ද? අපිට හිතෙන්නේ නැහැ නේද? අපි කැමති දැන් අපි භාගතුන් වහන්සේට වන්දනා කරනවානේ. ඒතර අපි වන්දනා කරනකොට අපි කැමති වෙන්නේ නව යවුන් බුදුරජාණන් වහන්සේට නේද? නව යවුන් බුදුරජාණන් වහන්සේගේ රූපශ්‍රීයට තමයි අපි ආස කරන්නේ. ඒතර ඒ වගේ අලංකාර විදිහේ රූපයක් දැකලා තමයි අපේ සිත සතුටු වෙන්නේ. නේද? වන්දනා කරනවා. බැරි වෙලාවත් ලස්සන බුදු පිළිමකුයි ලස්සන අඩු පිළිමකුයි තිබොත් අපි වැඩිපුර ලං වෙන්නේ කොයිකටද? නේද? වැඩි ප්‍රමාණයක් ජනයා රොක් වෙන්නේ
වැඩියෙන් ලස්සන රූපෙටනේ. නමුත් අපි තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේත් ඊතා අලංකාර රූප ස්වභාවයෙන් හැමදාම හිටියේ නෑ. අපි අහලා තියෙනවා, අපි දන්නවා බුදුරජාණන් වහන්සේට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත ඊ타ම සෝභමාන රූප කායක් තිබුණා. බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ සම රන්වන් පාටයි. දිලිසෙනවා. කුණු දූවිලි මේ දහඩිය රැඳෙන්නේ නැහැ. ඊ타ම පිරිසිදු සම බැබලෙනවා. දීප්තිමත් සමක් තිබුණා. ඉතින් ඒ වගේ ඊ타ම ලස්සන සිරුරක් තිබුණා. අපි දන්නේ ඒ ටික. ඒතර අපි හිතන්නේ බුදුරජාන් වහන්සේගේ ඒ බඳු ලස්සනක් ගැන තමයි අපිට හිතෙන්නේ. නේද? ඒතර අපි අද රූපකින් දැක්කත්, පිළුමාස නමින් දැක්කත්, ඒ වගේ ඊ타ම රමණීය, ඊ타ම ලස්සන රූප කායකට අපි ආසයි. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේගේ ශරීරයට පවා සිද්ධ වෙච්ච දේ ගැන බුදුරජාණන් වහන්සේ අපට කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේ අපට කියලා දෙනවා බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් සෝභමාන වෙච්ච දුටුවන් යලි යලිත් ආපසු බලන්න හිතෙන දීප්තිමත් ශරීරය හැමදම එහෙම තිබුණේ නැහැ කියලා දෙනවා. ඒතර මේ තමන් වහන්සේගේ ශරීරය ලෝකේ තිබුණ ඊටාම ලස්සන ශරීරය ඊට සම ශරීරයක් කිසිවෙකුට ඇති වෙන්නේ නැහැ. ඒතරම්ම ලස්සන ශරීරේ පවා ඒ ලස්සන නැති ස්වභාවයටපත් වුණා. ඒතර තමන් වහන්සේගේ ශරීරයේ ස්වභාවය මුල් කරගෙන අපිට ධර්මයේ කියලා දෙනවා ඔබ ඔබේ ශරීර ගැනත් හිතන්න කියලා. ඒතර බලන්න අපේ ශාස්ත්‍රඥ වහන්සේ කොයිතරම් කාරුණිකද, කොයිතරම් අප ධර්මයේ පිහිටවන්න සමර්ථකම් දක්වනවද. අන්න බලාපල්ලා අරමිනියක් දිරලා කියලා නෙමෙයි අපට කියලා දුන්නේ. මේ මම දිරලා මගේ ශරීරයක් දිරුවනම් ඔබේ ශරීරය ගැන ඔබ උදම් මනලා වැඩක් නැහැ නේද කියලයි බුදුරජාණන් වහන්සේ අපට කියලා දෙන්නේ. කලින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මගේ ශරීරය මේසා අලංකාරයෙන් යුක්තයි. මේසා ජව සම්පන්න බවින් යුක්තයි. මේසා දීප්තිමත් බවින් යුක්තයි. මේ මා පෙර කළ පිනෙහි විපාක. නිකම් එකක් නෙමෙයි. නිකන් ඉබේම ඇවිලා නෙමෙයි කියලා අපට පෙන්වා දෙනවා. පිනත් පිනේ විපාකත් පිළිබඳ අවබෝධය අපට ඇති කරන්න කියලා දෙනවා. බලන්න බුදුවරුන්ගේ ස්වභාවය බුදුරජාණන් වහන්සේලා කවදාවත් අර්ථයෙන් තොර දෙයක් දේශනා කළා නැහැ. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ රූපකයේ ආශ්චර්යමත් භාවය ගැන කලින් කියලා දෙනවා අපට. නේද? සමේ පැහැ ගැන, එතකොට සමේ දීප්තිය ගැන, දත්වල පැහැ මේ හැම එකක්ම කියලා දෙනවා. ඒ කියලා දීලා අපට විශේෂ දෙයක් අපට ඒත්තු ගන්නවා. මොකද්ද? පිනත් පිනෙහි විපාකත් මෙයයි කියලා අපට අවබෝධයට උමනා කරන දෙයක් කියලා දෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒසා මහත් වූ ශ්‍රේෂ්ඨ වූ රූපකය පවා ජරාව විසින් යට කරන බව අපට පෙන්වනවා. ඇයි ඒක කියලා දෙන්නේ? ඒත් අවබෝධයට උමනා කරන ධර්මයක් අපට පෙන්වනවා. කලින් ඒ ශරීරයේ දීප්තිය, අලංකාරය ආදි කියලා දෙනෙත් අවබෝධයට උමනා කරන දෙයක් අපට කියලා දෙන්නේ. පිනත් පිනෙහි විපාකයක් ගැන ඒ කියලා දෙන්නේ. ඉන්පසු ඒ ශරීරයටම සිදුවෙන ආදීනවයත් යලි කියා දෙනවා. ඒත් අපේ අවබෝධය උපදවන්න. ඉතින් මේ දේශනාව කියන කරුණ වලට කලින් මම ඔබට කිව්වේ මේ දේශනාව අපි කොහොමද තේරුම් ගන්න කියලා දැනගන්නයි. ඒතර ආනන්ද ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ පූර්වාරාමේ විහාරේ පිටිපස අවුව තියෙන තැනක පිට රත් කර ගනිමින් වාසය කළේ. ආනන්ද ස්වාමීන් වහන්සේ තෙන්ඩ ගිහිල්ලා භාගතුන් වහන්සේගේ දෑත් දෙපා ආදිය පිට එහෙම පිරිමදිනවා.
වයසට ගියපු ඊටාම වයසට ගියපු ස්වභාවයෙන් යුක්තයි. ඒතර භාගතුන් වහන්සේ අවුරුදු 80ක් වයසයි. නේද? බලන්න ඒතර ඒ අවුරුදු 80ක් වයස වෙනකොට අර කලින් තිබුණු සෝභමාන රූපය තිබුණාද? තිබුණේ නැහැ. බලන්න භාගතුන් වහන්සේගේ පිට හැම පරිමන්දමින් ආනන්ද ස්වාමීන් වහන්සේ කියා දෙනවා මේ විදිහට කියනවා මෙහෙම අච්චරියං භන්තේ අභූතං භන්තේ ස්වාමීනි භාගතුන් වහන්සේ ආශ්චර්යයි ස්වාමීනි භාගතුන් වහන්සේ පුදුමයි ස්වාමීනි භාගතුන් වහන්සේගේ හැමේ කලින් තිබුණු පැහැය දැන් නැහැ කලින් භාගතුන් වහන්සේ සම ඊතා පිරිසිදුයි පැහැපත් ස්වාමීනි භාගතුන් වහන්සේ හරි ආශ්චර්යයි පුදුමයි දැන් මේ පැහැ නැහැ ස්වාමීනි කලින් භාගතුන් වහන්සේගේ ශරීරයේ සම දීප්තිමත් බබලෙනවා ස්වාමීනි දැන් මේ ශරීරයේ භාගතුන් වහන්සේගේ සම දීප්තිමත් නැහැ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කියලා දෙනවා ස්වාමීනි භාගතුන් වහන්සේගේ ශරීරයේ මස් පිඬු ඔක්කොම දැන් ලිහිල් පුරතෝ පබ්බාරෝච කායෝ ස්වාමීනි කය ඉස්සරහට ටිකක් නැමිලා දැන් තියෙන්නේ දිස්සතිච ඉන්ද්‍රයානං අඤ්ඤතත්තං ඉන්ද්‍රයන් වෙනස් ස්වභාවයකට පත් වෙලා බව පේනවා. වෙනස් දෙයක් වෙලා බව පේනවා. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාහන ඉන්ද්‍රිය, જીවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය. කියන්නේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රයන් වෙනස් වෙලා දැන් පේන්නේ කියලා ප්‍රකාශ කරනවා. ඒතර බලන්න අපි හිතපු අලංකාර අපි දැනගෙන හිටපු අලංකාර රූපශ්‍රය හැමදම තිබුණේ නැහැ කියලා දැන් ඔබට තේරෙනවද? නමුත් අපි අපේ සිතේ තියෙන සිහිනය අපි හිතෙන් දකින බුදුරජාණන් වහන්සේ කොයි වගේද? නව යෝන් ඊටාම ලස්සන රූපකායෙන් යුක්ත බුදුරජාණන් වහන්සේ ගැන නේද අපිට සිතෙන්නේ? හැම වෙලාවෙම හිතෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ ගැන නේද? අපි දකින්න ආස. ඒ බුද්ධ රූපේ නේද? බැරි වෙලාවත් ඔබ ඒ කාලේ ඉඳලා ඔබට මේ නවයෝන් බුදුරජාන් වහන්සේ ගැන අහන්න ලැබිලා ඒ සිහිනෙන් යුක්තව ඔබ බුදුරජාන් වහන්සේ සොයාගෙන එනවා කියලා හිතන්න. එනකොට දැන් 80ක් වයස ගෙවුණු හැමේ පිරිසිදු බව දැන් නැති හැම දුර්වර්ණ වෙච්ච හැමේ දීප්තිය නැති හැම රැලි ගහලා මේ කියන හැම රැලි ගහලා කියනවා. මස් පිඬු එල්ලිලා වැටෙන ලිහිල් කියන්නේ ඒකයි. මස් පිඬු එල්ලිලා වැටෙනවා. ඉස්සරහට ශරීරේ නැමිලා කොන්ද පොඩ්ඩක් කුදු වෙලා. ඇහැ කන නාසය දිව ශරීරයේ කියන ඉන්ද්‍රයන් වෙනස් වෙලයි දැන් පේන්නේ. අර නවයෝන් දීප්තිමත් පෙනුම නෑ. දැන් සියලාගේ දිහා බලමු. දැන් අපේ දිහා බැලුවොත් උන පේනවද නේ? තරුණ බවක් පේන්නේ නෑ. සියා කෙනෙක් දිහා බලන්න ඇහැ වෙනස් වෙලා. කන වෙනස් වෙලයි පේන්නේ. වෙනස් දෙයක් වෙලා. ඉතින් ඔබ එකල ඉඳලා ඔබ කොහෙද දුර පැත්තකට යනකොට ඔන්න අර අලංකාර බැබලෙන දීප්තිමත් රූපකාය ගැන වර්ණනාවක් ඔබ අහනවා. ඔබ අහලා ඒබඳු රූපයෙන් යුක්ත බුදු කෙනෙක් ගැන ඔබේ හිතේ සිහිය ඔබේ හිතේ ආශාව දකින ආශාවෙන් යුක්තයි ඔබ දැන්. දැන් ඔබ බුදුරජාන් වහන්සේ හොයාගෙන යනවා කියලා හිතන්න. ඔබ යනකොට දැන් ඔබගේ හිත තියෙන අර ලස්සන රන්වන් පැහැයෙන් යුක්ත හැම ඊළඟට කිලිටි ගෑවෙන්නේ නැති ඊටාම සිනිදු දීප්තිමත් හැමින් යුක්ත ඍජු කය තියෙන මුව පැටියෙක්ගේ වගේ ඇස් දීප්තිමත් නිල්වන් ඇස් තිබෙන
ඊළඟට අර ලස්සන සුදු පාට කොඳ කැකුළු වගේ සුදු පාට දත් තිබෙන බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රේෂ්ඨ රූප කාය ගැන තමයි ඔබගේ සිත තියෙන්නේ. නමුත් දැන් ඔබ යනකොට 80ක් වූ වයස වෙන බුදුරජාණන් වහන්සේ ඔබ දකිනවා. එතකොට ඒ දීප්තිමත් සම නැති, පිරිසිදු සම නැති, රැලි ගැහිච්ච සම තියෙන, මස් පිඬු එල්ලා වැටෙන, අතපය තියෙන, ඉන්ද්‍රයන් මෝරලා වෙනස් දේ බවට පත් වෙලා තියෙන, ඉදිරියට නැමුණු ශරීරයේ තියෙන 80ක් වයසති භාගතුන් වහන්සේ ඔබ දකිනවා. ඔබ කැමති වෙයිද? ඔබ සිත පිළිගයිද මේ නම් බුදුරජාණන් වහන්සේ තමයි කියලා පිළිගයිද? ඒකයි ශ්‍රද්ධාව උපදින්න ඕන ධර්ම ශ්‍රවණයෙන්. ධර්ම ශ්‍රවණය කිරීමෙන් උපදින ශ්‍රද්ධාව තමයි නොසෙල්වෙන ප්‍රසාදය කරා අපව දියුණු කරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේට නව යෝන් වියේදී ඊටාම ශ්‍රේෂ්ඨ රූපකයක් තිබුණා. පෙර කළ සසරේ කළ අග්‍ර පුණ්‍ය සම්භාරයේ විපාක විදියට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් සෝභමාන වෙච්ච කිසිවෙකුට සම කරන්න තබා ආසනෙට එන්න බැරි තරම් ඊතා අලංකාර ශ්‍රේෂ්ඨ රූපකයක් තිබුණා. ඒ රූපකය පවා ආර්ය සත්‍ය ධර්මයට යටත්. අන්නේ බව බුදුරජාණන් වහන්සේ අපට ධර්මයේ තුලින් පෙන්වලා දෙනවා. ධර්මයෙන් තොරව අප ධර්මයේ වගේ දෙයින් අප බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැන සතුටු සිත ඇති කරන් තිබුණා නම් ධර්මයට යටවන ඒ කයේ ස්වභාවය අපි පිළිගන්නේ නැහැ. ඒතර අපි පිළිගන්නේ නැති ධර්මය. පැහැදිලිද? බලන්න භාගතුන් වහන්සේගේ ශරීරයේ ස්වභාවය ගැන ආනන්ද ස්වාමීන් වහන්සේ විස්තර කරනවා. ස්වාමිනී ආශ්චර්යයි, ස්වාමිනී අద్භූතයි. ඉස්සර වගේ භාගතුන් වහන්සේගේ සමෙහි වර්ණය ලස්සන නෑ, පිරිසිදු නෑ, බබලීමින් තොරයි. දැන් සම රැලි ගැහිලා මස් පිඬු ලිහිල් එල්ලලා වැටෙනවා. ශරීරයේ ඉදිරියට නැමිලා තියෙන්නේ. ඇහැ කන නාසය දිව ශරීරයේ කියන ඉන්ද්‍රයන් වෙනස් වෙලා දැන් වෙනත් දෙයල් බවට පත් වෙලා කියලා ප්‍රකාශ කරනවා. එතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒවං හේතං ආනන්ද, ආනන්දයක එහෙම තමයි. හෝති ජරා ධම්මෝ යොබ්බඤ්ඤේ. ආනන්ද යෞවන භාවයේ තුල ජරාවට පත්වීමේ ස්වභාවය තියෙනවා. යෞවන භාවයේ තුල ජරාවට පත්වීමේ ස්වභාවය තියෙනවා. ව්‍යාධිපි ධම්මෝ ආරෝග්‍යේ. ආනන්ද නිරෝගී භාවයේ තුල ලෙඩ වෙන ස්වභාවය තියෙනවා. මරණ ධම්මෝ ජීවිතේ. ජීවිතයේ තුල මැරෙන ස්වභාවය තියෙනවා. නචේවතාව පරිසුද්ධෝ හෝති චවිවන්නෝ පරියෝදාතෝ. ඒ තාක් සමෙහි වර්ණය පිරිසිදුව තියෙන්නේ නැහැ, බබලීමෙන් යුක්තව තියෙන්නේ. ඒ වගේම තමයි මේ ශරීරයේ මස් පිඬු ලිහිල් බවට පත් වෙනවා. ඒවා ශක්තිමත් හැමදාම තියෙන්නේ. ඇඟ රැලි ගැහිලා යනවා, සම රැලි ගැහෙනවා.
ශරීරයේ ඉදිරියට නැමිලා යනවා. ඇහැ කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රයන් වෙනස් දේවල් බවට පත් වෙලා පේනවා. වෙනස් වෙලා යනවා. බුදුරජාන් වහන්සේ තවදුරටත් කියලා දෙනවා එම්බල ලාමක ජරාව දුර්වර්ණ කරන ජරාව ඔබට නින්දා වේවා. මෙච්චර මනරම් වූ සිරුර ජරාවෙන් මඬිනු ලැබුවා. යමෙක් සියවසක් ජීවත් වුණත් එයා මරුගේ වසඟයට යනවා. කිසිවෙක් එයින් මිදෙන්නේ නැහැ. සියලු දේම මැඩලනවා මරු විසින්. බලන්නතර බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් සෝභමාන වෙච්ච අතිශයින් ශ්‍රේෂ්ඨ රූපකය පවා ජරා ධර්මයෙන් යට වෙලා ගියා. ජරාවට පත් වෙන ස්වභාවයෙන් බුදුරජාණන් වහන්සේගේ ශරීරයටවත් බේරෙන්න පුළුවන් වුණාද? බේරෙන්න බැරි වුණා. එතකොට අපි අහලා තියෙනවානේ ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇතිවීම පිණිස සාර අසංකේය කල්ප ලක්ෂ වාරයක් පුරා කළ පුණ්‍ය ක්‍රියාවල බලය පින් බලය භාගතුන් වහන්සේට පිහිට වුණා. එතකොට ඒ සම්බුද්ධත්වයේ ලැබීමේදී උන්වහන්සේගේ අවසන් ශ්‍රී දේහය පවා පිනින් පිරුණු පුණ්‍ය විපාක වලින් පිරුණු ශ්‍රේෂ්ඨ වූ රූපකායක් උන්වහන්සේට ලැබුණා. ලෝකේ වෙනත් බුදු කෙනෙකුට හැර වෙන කිසිවෙකුටත් ඊට සම රූපකායක් ඇති වෙන්නේ නැහැ. ඊට සමාතිය ආසන්නයටත් එන්න පුළුවන් රූපකායක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඒසා ශ්‍රේෂ්ඨ වූ මහා පුණ්‍ය විපාකයක් බඳු ඒ බුදුරජාන් වහන්සේගේ රූපකය පවා ශරීරේ පවා ජරා ධර්මයෙන් යට වෙලා ගියා. සමේ පිරිසිදු බව නැති වෙලා අපිරිසිදු සමක් බවට පත් වුණා. සමේ දීප්ති නැති වෙලා දුර්වර්ණ සමක් බවට පත් වුණා. සම රැලි ගහිලා ගියා. ශරීරයේ තිබුණු ප්‍රාණවත් බව නැති වෙලා ලිහිල් කඩා හැලෙන මස් ගොබ තියෙන ශරීරයක් වුණා. ඒ ඍජු දේහය නැමිලා කොන්ද කුදු වුණා. ඇහැ කන නාසය දිව ශරීරය කියන ඊතා දීප්තිමත්ව තිබුණු ඒ ඉන්ද්‍රයන් වල දීප්ති නැති වෙලා වෙනස් දේවල් බවට පත් වුණා. ඒතර බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා හෝති ජරා ධම්මෝ යොබ්බඤ්ඤේ යෞවන භාවයේ තුල ජරාවට පත්වීම තියෙනවා. ව්‍යාධි ධම්මෝ ආරෝග්‍යේ නිරෝගී ස්වභාවය තුළ ලෙඩ වෙන ස්වභාවය තියෙනවා. මරණ ධම්මෝ ජීවිතේ ජීවිතය තුළ මරණ ස්වභාවය තියෙනවා. බුදුරජාණන් වහන්සේටත් මේ ධර්මය එකසේම බලපෑවා. බලන්න බුදුවරු කොතරම් නිවැරදි කොතරම් අවංක කොතරම් සියලු දෙනාටම සම ධර්මයක් ලෝකයට ප්‍රකට කරනවාද නේ? බුදුරජාණන් වහන්සේ ඒ ධර්මය තමන් වහන්සේම උපමා කරගෙන තමන් වහන්සේම මුල් කරගෙන ලෝකයට පෙන්වා දෙන්නේ වාද රහිත වීම පිණිස. වාදයක් ගොඩනගන්න බෑ කාටවත් එතකොට. එහෙම නැත්තම් කවුරු හෝ අනාගතේ වාද කරන්න ඉඩ තිබුණා
මහා පිනකින් උපදින ශරීර නොදිරා තිබිය හැකි කියලා. භාගතුන් වහන්සේගේ ධර්මය පරිපූර්ණයි කියන්නේ ඒ නිසා. භාගතුන් වහන්සේ ධර්මයට කිසිවෙකුට අභියෝග කරන්න බැරි ඒ නිසා. මතු කවදා හෝ අනාගතයේ හෝ කිසිවෙකුටත් කුමන පිනකින් ඉපදුනත් කුමන ශරීරයක්වත් ජරා ධර්මයෙන් බැහැර නොවන බව තේරුම් ගන්න වෙනවා. ජරා ධර්මයට යට නොවෙනවා කියලා වාද කරන්න කියන්න බෑ. ඒතර බුදුරජාණන් වහන්සේගේ රූපකය ශරීරයේ පවා ජරාවටපත් වුණා නම් අපේ ශරීර ගැන කතා කරන්න දෙයක් තියෙයිද කියලා අපට කල්පනා වෙන්න ඕන. නමුත් අපට තේරෙන්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ජරාවටපත් වුණා කියලා අපිට තේරෙන්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේ පවා අපට පෙන්වා දෙද්දී තමන් වහන්සේගේ ශරීරයේ පවා ජරාවටපත් වුණා කියලා පෙන්වා දෙද්දී අපි ඒක තේරෙන්නේ නැත්නම් අපට තේරෙන්නේ නැත්නම් නොදිරන ශරීර ගැන තියෙන කැමැත්ත කොහොමද අයින් වෙලා යන්නේ? දැන් අපිට තියෙන අරුමුද ඒකයි. නොදිරන ශරීරයකට කැමති. ලෙඩ නොවන ශරීරයකට කැමති. නොමරෙන ශරීරයකට කැමති. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවානේ. දැන් මේ පෙන්නනවානේ. Tamanගේම ශරීරයේ දිරුවා කියලා පෙන්නනවා. ඒකල තවදුරටත් අපට පෙන්වා දෙනවානේ. යෞවන භාවය තුල දිරණ ස්වභාවයේ තියෙනවා. ඒක තථාගතයන් වහන්සේටත් එකසේ බලපෑවා. නිරෝගී භාවය තුල ලෙඩවීම තියෙනවා. ඒක තථාගතයන් වහන්සේටත් එකසේම බලපෑවා. ජීවිතය තුල මරණ ස්වභාවය තියෙනවා. ඒක තථාගතයන් වහන්සේටත් එලෙසම බලපෑවා. ඒ නිසා අපි මේ ධර්මයන් ඉගෙන ගන්න අය විදිහට අපේ ශරීරයේ ස්වභාවය මේ ධර්මයන් ඇසුරු කරගෙනවත් තේරුම් ගත යුතුයි. මේ ධර්මයන් ඇසුරු කරගෙනවත් අපට අපේ ශරීරවල ස්වභාවය තේරුම් ගන්න බැරි වුණොත් අපි ඉතින් ලස්සන පිළුම් වහන්සලා හොයාගෙන යයි. මේකට මල් පූජා කරන්නම්, මේකට අපි පුද පූජා කරන්නම්, අපේ හිත හදාගන්නම්, අපි දිව්‍ය ලෝකයට යන්නම් කියලා යයි. නමුත් පීඩාවක් ආවම කඳුළු හලාගෙන යනවා, බුදුගුණ හිතා ගන්න ලැබෙන්නේ නැහැ. නේද? ඒ නිසා අපි අපේ සිතේ තියෙන මායාව, මුලාව නැති කර ගන්න ඕන. සිතේ තියෙන මායාව මොකද්ද? නොදිරන ශරීරයක්, ජරාවටපත් නොවන ශරීරයක් තිබෙයි කියන මායාව ගැලවෙන්න හරි අමාරුයි. ඉතා දුෂ්කරයි. ලෙඩ නොවන ශරීරයක් තියෙයි කියන මායාව, මුලාව, සීනය ගැලවෙන්න හරි අමාරුයි. නොමරෙන ජීවිතයක් තියෙයි කියන සිහිනය, මායාව බේරෙන්න බැරි එකක්. දුෂ්කරයි. ඉතා දුෂ්කරයි. කෙසේ හෝ බේරෙන්න ඕන මායාවන් ඒවා. මේ මායාවන් තුنين බේරෙන්න පුළුවන්. මොකද්ද මායාවන් තුන? නොදිරන යෞවන බවක් තියෙයි. ලෙඩ නොවන නිරෝගී බවක් තියෙයි. නොමැරෙන ජීවිතයක් තියෙයි. මේක මායාවක්. මායාකාරී සිතක්. මුලාවක්, සිහිනයක්.
සිහින කියන්නේ කවදාවත් ප්‍රත්‍යක්ෂ නොවන දෙයකට. ආසයි හැබැයි ඒකට. නැගිටින්න හිතෙන්නේ නැහැ. යලි දකින්න ආසයි. කවදාවත් ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. මායාවත් ඒ වගේ. කවදාවත් ඒක ඇත්තක් වෙන්නේ නැහැ. ඒ වගේ. ඒ නිසා අපි ලස්සන රූප වලට කැමතියි. කැත රූපයකට ආස නැහැ. නේ? ඒ නිසා ශ්‍රද්ධාව ඇති කරගන්න උත්සාහ කරන්ට ධර්ම ශ්‍රවණේ. ධර්ම ශ්‍රවණේ තුල තමයි ඔබට ශ්‍රද්ධාව පිණිස මඟ කියා දෙන්නේ. ධර්ම ශ්‍රවණේ තුල අපේ සිහින ලෝකය නැති වෙලා අවදි වෙනවා. සිහිනයක ඉන්න කෙනා නින්දේ ඉන්නේ. ඔට යථාර්ථයට එන්න බෑ. ධර්ම ශ්‍රවණයෙන් අපව අවදි කරනවා. මුලාවෙන් නිදහස් වෙනවා. මුලාවෙන් අපව මිදෙනවා. ඒතර නව යෝන් ශරීරය, නොදිරන ශරීරය, ලෙඩ නොවන ශරීරය, නොමරෙන ශරීරය ගැන තියෙන බලාපොරොත්තු ප්‍රාර්ථනා සිහින. එතකොට ඒ සිහිනය බිඳ වැටෙන්න ඒ සිහිනෙන් අපි නිදහස් වෙන්නේ නැහැ. සිහිනේ එළි වෙන්නේ නැහැ නේ. කියන්නේ සිහිනේ යථාර්ථයක් වෙන්නේ නැහැ. අපි එකෙන් මිදුන්නේ නැත්තම් මොකද වෙන්නේ? ඈ? සිහිනෙන් මුලා වෙලා ඉන්න කෙනා ඉන්නවා. සිහිනේ යථාර්ථයක් වෙන්නේ නැහනේ. එතකොට ඒකෙන් එළියට එන්න බැරි නම් මොකද වෙන්නේ? සිහිනේ ටික ටික ඈතට යනවා. එතකොට අපි සිහිනේ කරා ආය යනවා. දැන් සිහිනේ ළඟ ඉන්නේ සතුටෙන්. සිහිනේ ඉටු වෙන්නේ නැහැ. එතකොට අපි සිහිනෙන් එළියට එන්නත් කැමති නැහැ. සිහිනේ ඈතට යනවා. මෙලව නොමරෙන කයක්, නොදිරන කයක්, ලෙඩ නොවන කයක් ගැන පත ඉන්න කෙනා ඒ සිහිනෙන් අපි එළියට එන්නේ නැහැ. සිහිනේ ඈතට යනවා. මතු නොමරෙන කයක්, මතු ලෙඩ නොවන කයක්, මතු නොදිරන කයක් පතනවා. සිහිනේ ඈතට යනවා. කවදාවත් ඒ සිහිනේ යථාර්ථයක් වෙන්නේ නැහැ. මනුස්ස කයට වඩා දිව්‍ය කය හොඳයි කියලා හිතෙනවා. දිව්‍ය කය ලෙඩ වෙන්නෙත් නැහැ. මැරෙන්නේ නැහැ. දීර්ඝායුෂයි ගගාපට හිතෙනවා. ඒක ඇත්ත තමයි. නමුත් දීර්ඝයි තමයි. නමුත් ඒක සිහිනේ. නේද? එතෙන්ද මේ ධර්මය අයිති නැද්ද? දෙවියන්ගේ කයට මේ ධර්මය අයිති නැද්ද? අයිති. නේ? ඉතින් අපිට මේ සිහිනෙන් එළියට එන්න නම්, සිහිනෙන් නිදහස් වෙන්න නම්, යථාර්ථයට එන්න නම් මේ බුදුරජාන් වහන්සේ පෙන්වූ දේ පිළිගන්න ඕන. එහෙම නැත්නම් අපි සිහිනේ ඇස්සේ ඉන්නවා. මෙලව නැත්නම් පරලොව හොඳ කයක්. මෙහි නැත්නම් අපි අරාබියේ කයක් අපට ලැබෙයි. යුරෝපයේ කයක් ලැබෙයි. එංගලන්තයේ කයක්. ඕස්ට්‍රේලියාවේ කයක්. ඇමරිකාවේ කයක්. එහෙම නැත්නම් චාතුම් මහරජ ලෝකයේ කයක් අපට ලැබෙයි. තාවතින්සේ කයක් ලැබෙයි. යාම ලෝකයේ කයක් අපට ලැබෙනවා නම් හොඳයි. නේද? ඒ විදිහට අපි මේ ඒ සිහිනේම අපෙන් ඈතට යද්දී අපි සිහිනේ කරා යන්න හිතනවා. එළි නොවන සිහිනයක, යථාර්ථයක් නොවන සිහිනයකයි අපිට ඉන්න වෙන්නේ. දුකක්, සංවේගයක්, ශෝකයක් මිසක එයින් බේරීමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට සිහිය උපදව ගැනීම පිණිස මේ පෙන්වන ධර්මය උපකාර කර ගන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ අතිශයින් ශ්‍රේෂ්ඨ වූ ශරීරයේ පවා ජරා ධර්මයෙන් යට කළ දානවා නම්, ව්‍යාධි ධර්මයෙන් යට කළ දැම්මා නම්, මර ධර්මයෙන් යට කළ දැම්මා නම්
අපේ කය ගැන කවර කතාද කියලා හිතන්න අපට පුළුවන් වෙන්න ඕන. එහෙම හිතුනොත් සිහි ඉපදෙනවා. සිහිනෙන් එළියට එනවා අපි. ඊළඟ ජීවිතයක ලස්සන කයක්, ඊළඟ ජීවිතයක ශක්තිමත් කයක්, ඊළඟ ජීවිතයක නොදිරන කයක් ගැන පැතීමක් එන්නේ නැහැ. මේ කය යථාර්ථය අපි තේරුම් ගත්තොත්. එතනනේ ධර්මයේ තියෙන්නේ. මේ ශරීරයේ යථාර්ථය තේරුම් ගන්න බැරි කෙනා ඊළඟ දිව්‍ය කයකට යන්න හිතන එක තමයි වෙන්නේ. වෙන එකක් වෙන්නේ. නොදිරන, නොමැරෙන, ලෙඩ නොවන කයක් ගැන හිතනකොට ඒ වගේ ප්‍රාර්ථනාවලට යවෙනවා. නමුත් අපට තේරෙන්න ඕන, අපි පිළිගන්න ඕන අපේ කයට නොදිරන ස්වභාවයක් නැහැ. ලෙඩ නොවන ස්වභාවයක් නැහැ. නොමරන ස්වභාවයක් නැහැ. ඒකයි මේ පෙන්වන්නේ. හෝති ජරා ධම්මෝ යොබ්බඤ්ඤේ. යෞවනයේ දිරන ස්වභාවය පවතිනවා. ව්‍යාධිපි ධම්මෝ ආරෝග්‍යයේ. නිරෝගී භව තුළ ලෙඩ වෙන ස්වභාවය තියෙනවා. මරණ ධම්මෝ ජීවිතයේ තුළ මරණ ස්වභාවය තියෙනවා. ඉතින් මේ පෙන්වන්න උපමාවට ගන්නෙ මොකද්ද? උදාහරණයට ගන්නෙ මොකද්ද? මේ ලෝකයේ ශ්‍රේෂ්ඨම කය, වැඩිම පිනකින් ඉපදුණු පුණ්‍ය විපාකයේ පිළිච්ච කය තමයි උදාහරණයක් විදිහට ගන්නෙ. ඒතර අපේ කය ගැන කවර කතාවද? අපේ කයට වටිනාකමක් තියනවාද? නේ? අපි ලෙඩ නොවේ ගග හිතුවොත් අපි කොච්චර මුලාවකද ඉන්නේ නේද? ඒ නිසා අපි මේ ධර්මයන් ඉගෙන ගන්නකොට අපිට මේ ධර්මයන් පිළිගන්න පුළුවන් නම් සිහි ඉපදෙනවා. මේ ධර්මයේ ඉගෙන ගන්නකොට මේ ධර්මය හොඳින් අහුම්කන් දුනොත් එයින්ම සිහි ඉපදෙනවා. මේ ධර්මයෙන් යලි යලි සිහි කරද්දී ඒ සිහිය යලි යලි ඉපදෙනවා. ඒතර ඒ ධර්මයන් යලි යලි සිහි කරද්දී ඒ ඉපදෙන සිහිය බලවත් වෙනවා. ඒ සිහිය වඩන්න පුළුවන්. සිහිය වඩන්න බලවත් කරන්න පුළුවන් තැන්හි පිහිටනවා. බලන්න මේ සිහි කරන්නේ කය ගැනයි. Tamange කය ස්වභාවය ගැන මේ සිහි කරනවා. ඒ සිහි කරද්දී සිහි ඉපදෙනවා. යලි යලි සිහි කරද්දී සිහි ඉපදෙනවා. ඒ සිහි පිහිටන්නේ කය ගැන. කයෙහි පිහිටනවා. ඒතර ඒ කය අසුර කරම්ම සිහි වඩද්දී කය අනුව වඩනවා. කායනුපස්සනාව කියලා කියන්නේ ඒකට. ඒ පළමු සතිපට්ඨානය. ඒතර ඒ කායනුපස්සනාව තුළ හිත පිහිටවද්දී සිහි වැඩෙද්දී ඒ තවදුරටත් බලවත් වෙනකොට විඳීම් අනුව සිත පිහිටවන්න සිහි වඩන්න පුළුවන් කලක් එනවා. ඒ ඔස්සෙම. ඒතර වේදනානුපස්සනාවට පැමිණෙනවා. ඒතර ඒ විදිහට සිත වඩද්දී චිත්තානුපස්සනාවට සිත පිහිටන කලක් එනවා. එකම ධර්මයේ තුල. ඒ විදිහට හිත වඩද්දී ධම්මානුපස්සනාවට හිත වඩන්න පුළුවන් කලක් එනවා. මේ එකම ධර්මයක් තුල සතිපට්ඨානයන් හතරම පිහිටන කලක් එනවා. එතකොට ඒ සතිපට්ඨානයන් තුල සමත විදිහට සහ විදර්ශනා විදිහට හිත පිහිටෙව්වොත් සිහිය අවබෝධයට උමනා අංගයක් විදිහට වැඩෙනවා. ඒ අවබෝධයට උමනා අංගය තමයි සති සම්බොජ්ජංගය කියලා කියන්නේ. ඒ සති සම්බොජ්ජංග ධර්මය සමත විදර්ශනා විදිහට වඩනකොට තවත් ස්වභාවයන් හතරක් ඔස්සේ තමයි වැඩෙන්නේ. ඒ ස්වභාවයන් හතර තමයි විවේක නිසිත, විරාග නිසිත, නිරෝධ නිසිත, වොස්සග්ග පරිණාමය කියලා බුදුරජාණන් පෙන්වා දෙන්නේ. අපිට කාලයක් තිබුණොත් සහ අපි මුණ ගැහුණොත් අපි ඉස්සරහට පුළුවන් වුණොත් මේවා විස්තර කරලා දෙන්න මම බලන්න. නමුත් ඔබ මේ ධර්මයේ මූලික ස්වභාවය පිළිනොගත්තොත් මේවා විස්තර කරා කියලා ඔබට වැඩක් නැහැ. අර බීරි ඇලියට වීණා ගාවන්නා වගේ වැඩක් විතරයි. එහෙම නැත්නම් හිල් වෙච්ච කලයට වතුර දාන්නා වගේ එච්චරයි. ඉතින් ඒ නිසා අපි එහෙම හිල් වෙච්ච කල වලට වතුර දාන්න අපි කල්පනා කරන්නේ නැහැ කවදාවත්. බින්දු බින්දර පිරෙනවා නම් ඒ කලයට අපි බින්දු කාලා හරි දාන්න කල්පනා කරනවා. මොකද ඒ කලෙ පිරේ කියන විශ්වාසයෙන්. ඒ නිසා මේ ධර්මයේ මූලික දේවල්, මූලිකම સિદ્ધාන්තයන් තේරුම් ගන්න. මොකද්ද સિદ્ધාන්තය? හෝති ජරා ධම්මෝ යොබ්බඤ්ඤී. ධර්මයේ මූලිකම දේවල්. ඒක බුදුරජාණන් වහන්සේගේ කායයටත් සාධාරණයි කියලා අපට තේරෙන්න ඕන. ව්‍යාධි ධම්මෝ ආරෝග්‍යයේ. ධර්මයේ මූලික ස්වභාවය. ඒක බුදුරජාණන් වහන්සේගේ කායයටත් ඒ විදිහටමයි.
මරණ ධම්මෝ ජීවිතේ ධර්මයේ මූලික ස්වභාවයන්. ඒක බුදුරජාන් වහන්සේටත් සමානයි. ඉතින් ලෝකේ අග්‍රම ශ්‍රේෂ්ඨම වූ බුදුරජාන් වහන්සේට සම වූ ධර්මය අපට අසම වෙයිද? නේද? අපි ඒක පිළිගන්න ඕනනේ. ඒ නිසා මේ ධර්මයේ මූලිකම ධර්මයන් පිළිගත්තොත් ධර්මයට පැමිණෙන්න පුළුවන්කමක් තිබෙනවා. ධර්මයෙන් පිහිට ලබන්න පුළුවන්කමක් තිබෙනවා. සිහිනුවන උපදවාගෙන ධර්මාබෝධයට උමනා විදියට බලවත් වූ අය බවට පත් වෙන්න පුළුවන්. ඉතින් අපි සෙත් පතනවා සිළු දෙනාටම මේ උතුම් ධර්මයන් සිත්ති දරාගෙන සිහියේ නුවණ උපදවා ධර්මය අවබෝධයට සුදුස්සෝ බවට පත් වේවා.